හොඳයි ආයුබෝවන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි සූදානම් වෙන්නේ අපේ ඔන්ලයින් දහම් පාසල අවසාන ශ්‍රේණි පන්තිය මේ විදිහට ආරම්භ කරන්න. තාම කට්ටිය එකතු වෙමින් පවතිනවා කමක් නැහැ. විනාඩි 5ක් ගිය හින්දා අපි පටන් ගමු අපේ පාඩම. දැන් අපි පුතේ මේ වෙනකන් බුද්ධ චරිතයට අදාළ කොටස් සෑහෙන දුරකට කතා කරගෙන ආවා. ඒ වගේම පසුගිය සතියෙන් අපි පටන් ගත්තා බුද්ධ ධර්මයට අදාළ කොටස්. කියන්නේ මේ අභිධර්මයේ කොටස් වලට අදාළ සහ ධර්මයට අදාළ කොටස් පිළිබඳව සාකච්ඡා කරන්න මූලික ආරම්භමක් අපි පසුගිය සතියේ ලබා ගත්තා පටිච්චසමුප්පාදයේ මූලික ආරම්භ කිරීමත් එක්ක. ඉතින් අද දවසෙත් අපි මේ පිළිවෙලටම තමයි කටයුතු සිද්ධ වෙන්නේ. අදත් බුද්ධ චරිතයේ කොටසක් සාකච්ඡා කරනවා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ තවත් පුංචි කොටසක් මම සාකච්ඡා කරනවා. මම පුතේ මේ විදිහට සාකච්ඡා කරන්නේ පොඩ මේ පැය ඇතුලේ මට ඕනම් පාඩමක්ම ඉවර කරන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. නමුත් අවශ්‍ය වෙන්නේ පාඩමක් ඉවර කිරීම නෙමෙයි. ඔයාලා මේ දේ ඉගෙන ගන්න ඕනේ. මොකද විභාගයක් ලියන්න වගේම මේ දේවල් මතක තියා ගන්න ඕනේ. ඒක ජීවිතේට වැදගත්. යම් කිසි දවසක වැදගත් වේවි. ඉතින් ඒ හින්දා කිසිම දෙයක් පාඩම් නොකරපු දරුවෙකුට උනත් අර පොඩ හැමදාම එනකොට චුට්ටක් හරි මතක හිටිනවනේ. අන්න ඒ හින්දා තමයි මම මේ පිළිවෙල අනුගමනය කරන්නේ. මම කලින් අවුරුදුලත් මෙහෙම තමයි කළේ. එක දිගට පාඩමක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්නේ නැහැ. කොටස පසුගිය සතියේ කරපු දේවල් මතක් කර තමයි ඉදිරියට යන්නේ. ඒ හින්දා අපේක්ෂා කරන්න එපා gediya පිටින් පාඩමක් දවසින් ඉවර වෙවි කියලා. එහෙම ඉවර කරන්නේ නැහැ. මොකද අර හොඳටම පාඩමක් අවබෝධ කරගත්ත හැකි දරුවන්ට සේම අනිත් පිරිසත් මේ පිළිබඳ ඉගෙන ගත යුතු හින්දා. හරි. දැන් එහෙමනම් ඒ හැඳින්වීමත් එක්ක අපි එමු අද පාඩමට. අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්ති කතාවේ ඉඳලා තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන බුද්ධ චරිතය යටතේ. දැන් අපි මේ වෙනකොට පසුගිය සතිවල අපි සාකච්ඡා කළා බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙනකොට ඉන්දියාවේ ජන සමාජය මොන වගේද, දේශපාලන තත්ත්වය මොන වගේද, ඒ වගේම ඒ පාලන තත්ත්වයන් කොහොමද වුනේ, එක පුද්ගලයාට මොන විදිහටද ගරු බුහුමන් දැක්වේ, මේ වගේ කරුණු කාරණා සහ සමාජ විශ්වාස පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ගිය සතියේ අපි සාකච්ඡා කළා ශාක්‍ය කෝලිය වංශිකයන්ගේ සම්භවය සිද්ධ වුණේ කොහොමද කියලා. දැන් ඉතින් අද ඉඳන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත් එක්ක කොහොමද මේ බුද්ධ චරිතයේ විවිධ සම්දිස්ථාන සනිටුහන් උනේ කියන කරුණු කාරණා තමයි අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්න. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා උත්පත්තියේ ඉඳන් බුද්ධත්වයට පෙර කාලය වෙනකන්, ඒ කියන්නේ ගිහිගේ හැර යාම දක්වා මූලික කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්න. ඇත්තටම මේක සාකච්ඡා කිරීමක් කියලා කියන්නේ නැවත වලට කරුණු මතක් කිරීමක් තියෙන්නේ. දැන් අපි එක වසරෙන් දහම් පාසල් ජීවිතය ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ 10 වසර වෙනකම්ම එක දිගට ඉගෙන ගත්ත මේ බුද්ධ චරිතයම තමයි. මොකද ශ්‍රේණියෙන් ශ්‍රේණියට බුද්ධ චරිතය වෙනස් වෙන්නේ නැහැනේ. අපි හැමෝටම දැනගන්න සහ අපි දන්න බුද්ධ චරිතය එකයි. නමුත් අපි අර පෙළ පොතේ තියෙන විෂය කරුණුත් එක්ක ඉගෙන ගන්න බොහොම සීමිත ප්‍රමාණයක්. දැන් අද සමහර විට ඔයාලට ඊට කලින් අහලා නැති කරුණු කාරණා මේ බුද්ධ චරිතය හා සම්බන්ධ ටිකක් අහලා නැති කරුණු කාරණා ටිකකුත් එකතු වේවි දැනුමට. ඇත්තටම මේක විභාග ලියනකට වඩා මේ දැනුමට තමයි එකතු වෙන්න ඕනේ. හරි. අදත් ඔන්න මම පාඩම පටන් ගන්නකොටම මතක් කරන්නේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. එහෙම නැත්නම් chat එකට දාන්න. මම පාඩම අතරතුර කොයි හරි වෙලාවක ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. හරිනේ. හරි. එහෙමනම් අදත් අපි එහෙනම් පාඩම පටන් ගමු. දැන් අද මම මේ යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික. ඔයාලා දන්නවා නියත විවරණ ලබා ගත්තේ කොහොමද? මොන බුදුහාමුදුරුවෝ සමීපයේදීද? පංච මහ විලෝකනය කියන්නේ මොකක්ද? මහා මායා දේවී දුටු සිහිනය මොකක්ද? අසිත තවුසන් කුමරු බැහැ දකින්න ඇවිල්ලා මොකද්ද සිදුවෙච්ච සිදුවීම? නම් තැබීමේදී සිද්ධ වුණ දේවල් මොනවද? මේ හැම දෙයක්ම ඔයාලා මූලික කරුණු කාරණා වශයෙන් ඔයාලා දන්නවා. අද අපි පුංචි මතක් කිරීමක් තමයි ඉක්මනින් කරගෙන යන්නේ. හරි. මම වැඩි කතා බහක් නැතුව මෙනවා නියත විවරණ ලබා ගැනීම කියන අවස්ථාවට. දැන් නියත විවරණ ලබා ගැනීම කියන අවස්ථාව සලකා බලනකොට මොන බුදුහාමුදුරුවන්ගේ යටතේද? ඒ කියන්නේ මොන බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙද මේ
නියත විවරණ ලබා ගැනීම සිද්ධ වුණේ. මතකද දන්නේ නැහැ. මම කියන්නම් දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි මේ නියත විවරණ ලබා ගැනීම සිදු වුණ වලට කතන්දරෙත් මතක ඇති. දීපංකර බුදුහාමුදුරුවෝ මාර්ගයේ වඩින අවස්ථාවක ඒ මාර්ගය සකසන්න බාර වුණා. මඩ සහිත භූමියක් සකසන්න බාර වුණා සුමේද කියන තාපසතුමාට. ඉතින් සුමේද තාපසතුමා තමයි අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ විදිහට ඒ භවයේදී පහළ වෙලා හිටියේ. ඉතින් සුමේද තාපසතුමා මොකද කළේ? යාට සකස ගන්න බැරි වුණා. ඇත මේ දීපංකර බුදුහාමුදුරුවෝ වැඩම කරනවා පේනවා. නමුත් බිම සකසා ගන්න බැරි වෙච්ච හින්දා ඒ මඩ ගොහරුව උඩින් දිගා වුණා. තමන්ගේ ඇඟමතින් බුදුහාමුදුරුවෝ වැඩම කරන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේ තමයි දීපංකර බුදුහාමුදුරුවෝ නියත විවරණ ලබා දුන්නේ. අනාගතේ ගෞතම නමින් මතු බුදු වන බෝධිසත්වවරයෙක් තමයි මේ ඉන්නේ කියන්නේ නියත විවරණය ලබා දුන්නේ අන්න ඒ අවස්ථාවේදී. ඉතින් ඒ කරුණු කාරණා ඔයාලා දන්නවා. කුංචි මතක් කිරීමක් තමයි අපි සිද්ධ කළේ. හරි ඊළඟට අපි යමු මෙන්න මේ කතන්දරය නම් සමහර දන්නෙත් නැතුව ඇති. සිද්ධාර්ථ කුමාරයා විදිහට මහාමායා දේවියගේ කුසට එන්නට පෙර බෝසතාණන් වහන්සේ කොහෙද හිටියේ? කොහෙද ජීවත් වුනේ? කියලා ඇහුවොත් එහෙම සමහර කට්ටියට උත්තරයක් දෙන්න නැති වෙන්න පුළුවන්. ඇත්තටම ඒ අවස්ථාවේ ඉපදිලා හිටියේ නැත්නම් ජීවත් වුනේ තුසිත කියන දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දෙවියන් ලෙස තමයි එහි සිටියේ. ඉතින් මේ ඉන්නකොට નિયમિત කාලය පැමිණුනහම දේව සභාව රැස් වෙලා ආරාධනා කරනවා සන්තුසිත දෙවියන්ට දැන් මනුලොවට වැඩම කරන්න කාලය ලැබිලා මිනිසෙක් විදියට ඉපදිලා උතුම් වූ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න ඔබ වහන්සේට નિયમિત කාලය ලැබිලා කියලා ඔන්න මේ දේව සභාවක් රැස් වෙලා ඒ අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි බොහොම සිහිනුවණින් යුතුව සන්තුසිත දෙවියන් තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන්නේ. හැබැයි මේ චුත වෙන්න කලින් يعني තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකෙ උත්පත්ති ලබන්න කලින් විශේෂ සිදුවීමක් විශේෂ කාර්යයක් සිද්ධ කළා මේ සන්තුසිත දෙවියන්. මොකක්ද ඒ කාර්යය? ඒක තමයි අපි හඳුන්වන්නේ පංචමහා විලෝකණය කියලා. දැන් පංචමහා විලෝකණය කියන වචනේ වලට සමහර විට අලුත් වචනයක් වෙන්න ඇති. නමුත් ඔයාලා අහලා තියෙන වචන තමයි පස්මහා බැලුම් බැලීම කියන එක. නේ පුංචි පන්ති වල මට මතකයි දෙකේ හරි තුනේ හරි. අපි ඉගෙන ගන්නවා පස්මහා බැලුම් බැලීම කියලා. ඉතින් පස්මහා බැලුම් කියන වචනයම සහ ඒ සංකල්පයම තමයි මේ දක්වලා තියෙන්නේ පංච මහා විලෝකණය. මොකක්ද පංච මහා විලෝකණය යටතේදී සිද්ධ කළේ? කාලය, දීපය, දේශය, කුලය, මව කියන අංග පහ පිළිබඳව විවරණයක් කරලා බලනවා. මට ඇත්තටම මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්න මේ කාලයේ සුදුසු තත්ත්වයන් උදා වෙලාද කියලා සලකා බැලීම තමයි මේ පංච මහා විලෝකණය හෙවත් පස් මහා බැලුම් බැලීම යටතේදී සන්තුසිත දෙවියන් සිද්ධ කරන්නේ. දැන් ඇත්තටම කාලය කියන දේ හොයලා බැලුවේ ඇයි? දැන් ඒකත් දැනගන්න එපා. පංච මහා විලෝකණය මොකක්ද කියන කාලය, දීපය, දේශය, කුලය, මව කියන කරුණු පහ දැනගත්තට අවසාන අවුරුද්දේ ඉන්න, අවසාන ශ්‍රේණියේ ඉන්න දරුවෙක් විදිහට දැනගන්න ඕනේ ඇයි කාලය කියන සාධකය සලකා බැලුවේ? ඇයි දීපය කියන සාධකය හොයලා බැලුවේ? ඇයි දේශය ගැන සලකා බැලුවේ? ඇයි කුලයක් සලකා බැලුවේ? ඒ වගේම මවක් විශේෂයෙන් සලකා බැලුවේ ඇයි? කියන කරුණු කාරණා ටිකත් ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒකත් මම කියලා දෙන්නම්. මේ කරුණු කාරණා නම් වගේ පෙළපොතේ නැහැ. නමුත් මේ අමතර කරුණු ටිකක්. නමුත් මේ ටිකත් ඔයාලා දැනගන්න එක වැදගත් කියලා හිතන හින්දා තමයි මම කියලා දෙන්නේ. ඇත්තටම විභාගයේ අරමුණින් නෙවෙයි. දැන ගැනීම වැදගත් ඔයාලගේ දැනුමට. කාලය කියන දේ බලන්න නැත්නම් කාලය කියන විවරණය සිද්ධ කරලා බලන්නේ මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සු මේ ධර්ම අවබෝධය ලබා ගන්න තරම් බුද්ධිය මෝරා ගිහිල්ලාද? ඒ කියන්නේ තමන් බුදු වෙලා තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නා වූ ධර්මය අවබෝධ කරගන්නට මේ මිනිස්සුන්ට පුළුවන්ද? එච්චර බුද්ධියක් මේ මිනිස්සුන්ට තියෙනවද? අන්න ඒ කාරණාව තමයි මේ කාලය කියන විලෝකණය යටතේ සිද්ධ කරන්නේ. විවරණය යටතේ සිද්ධ කරගන්නේ. ඉතින් එහෙම බලලා ඔව් මේ කාලේ මිනිස්සුන්ට ධර්ම අවබෝධ නැත්නම් තමන්ට තනියෙන් දෙයක් අවබෝධ කරගන්න තරම් බුද්ධිය මෝරලා තියෙනවා. ඒක වටහා ගන්නවා. ඊට පස්සේ දීපය හොයලා බලනවා. දීපය කියන එක හොයලා බලන්නේ බුදුවරයෙකුට පහළ වෙන්න සුදුසු දේශයක්, රටක් පිළිබඳව තමයි මේ හොයලා බලන්නේ. ඒ විශේෂයෙන් රටක්, මහද්වීපයක් පිළිබඳව තමයි හොයලා බලන්නේ. එතෙන්දී ජම්බුද්වීපය, ඉන්දියාව ආශ්‍රිත
ගොඩබිම් ප්‍රදේශය තමයි මෙතන තෝරගන්නේ. ඊට පස්සේ දේශය පිළිබඳව. දේශය කියන්නේ දැන් හොඳ රටක් තෝරගත්තත් හරියන්නේ නැහැ. මිනිස්සුන්ට වාසය කරනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා නම්, ගොඩාක් ස්වභාවික ආපදා වලට මුහුණ දෙන්න වෙනවා නම් ඒ දේශයෙන් වැඩක් නැහැ. ඒ ප්‍රදේශයෙන් වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා දේශය කියන සාධකයක් සලකා බලනවා. දේශය මධ්‍ය දේශය. මධ්‍ය දේශය කියලා කියනවා දැන් ඉන්දියාවේ මැද හරිය. දැන් ඇත්තටම මේ පහළ වෙන කියන්නේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන ප්‍රදේශය ඉන්දියාවේ මැද නෙවෙයි. ඉන්දියාවට සහ නේපාලයේ අතර හිමාලය ආශ්‍රිත ඒ වටවෙච්ච ලොකු භූමි ප්‍රදේශයක තමයි මේ මධ්‍ය ප්‍රදේශය කියලා අපි හඳුන්වන්නේ. නේද? අතන ලුම්බිනිය පිහිටන්නේ ඉන්දියාවේ මායිමක වගේනේ. නේපාලයේ පැත්තට බරවනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ ප්‍රදේශයක තමයි මේ දේශය කියන දේ හොයලා බලන්නේ. නේද? මධ්‍ය ප්‍රදේශය දේශගුණය කාලගුණය හැමදේම බොහොම යහපත්ව තියෙන හින්දා දේශය තෝරගන්නවා මධ්‍ය දේශය. ඊට පස්සේ කුලය. ඇයි මේ කුලය කියලා සාධකයක් බැලුවේ? කුලය කියන සාධකය බලන්න සිද්ධ වුණේ දැන් අර අපි කලින් ඉගෙන ගත්තානේ මේ කාලේ සමාජ තත්ත්වය සලකලා බලනකොට බ්‍රාහ්මණයෝ සහ ශාස්ත්‍රයන් කියපු දේ තමයි මිනිස්සු විශේෂයෙන් බ්‍රාහ්මණයෝ කියපු දේ. හැබැයි ශාස්ත්‍රයන්ට හැකියාව තිබ්බ ප්‍රජාපාලනයට මිනිස්සුන්ව හසුරවන්න. ඒ හින්දා අනිවාර්යෙන් කියන දෙයක් අහන්න. ඒ කියන්නේ අනිත් මිනිස්සු තමන් කියන දෙයක් අහන්න නම් ඔය කුලයන් දෙක වෙන්න ඕනේ. දැන් ශුද්‍රයෙක් වෙලා ඉපදිලා. ඒ කියන්නේ අපි කියමුකෝ කසල ශෝධකයෙක් නැත්තම් රෙදි හොදන පුද්ගලයෙක් වෙලා ඉපදිලා මේ මම දැන් බුද්ධත්වයට ලැබලා ඉන්නේ මං කියන දේ අහන්න කියලා මිනිස්සුන්ට කිව්වට මිනිස්සු ගණන් ගනීද? අර ශුද්‍රයා කියලා අපහාස කරાવી. අන්න ඒ හින්දා මොකද කරන්නේ? අර ඒ කාලේ තියෙන සමාජ තත්ත්වයක් සලකලා බලලා තීරණය කරනවා තමන් වහන්සේ ඉපදෙන්න ඕනේ සමාජය හසුරවන්න පුළුවන් කුලයක. ඒ හින්දා දැන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ කුලේ වැඩක් නැහැ. නමුත් අර බුද්ධත්වයට පත් වෙනකන් ඒ අවශ්‍ය සාධක කරුණු කාරණා සපුර ගන්න මේ කුලය කියන එක වැදගත් හින්දා බ්‍රාහ්මණ හෝ ශාස්ත්‍රීය කියන කුල දෙකෙන් එකක තමයි උත්පත්ති ලබන්න තීරණය කරන්නේ. ඊට පස්සේ මව කියන සාධකය තමයි මෙතනදී ගොඩාක් වැදගත්. මේ විශේෂම කාරණාව තමයි මේ කුස පිළිසිඳ ගන්නා වූ මව අනිවාර්යෙන් යාගේ ජීවත් වීමට තියෙන ආයුෂය, ජීවත් වීමට තියෙන කාලය ගැබ්ගත් දවසේ සිට මාස 10කුත් දවස් 7යි. මෙන්න මේක තමයි ප්‍රධාන සාධකය. මාස 10කුත් දවස් 7ක ආයුෂයක් ඇති මවක් විය යුතුමයි. අන්න ඒ වගේ වූ පින්වන්ත මවක් තමයි හොයලා බැලුවේ. හරිද? ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී ඔන්න ඔය විදිහට පස් මහ බැලුම් බලලා සුදුසු දේවල් තෝරා බේරාගෙන සුදුසු දෙකනේ මෞකුසකුත් තෝරාගෙන තමයි සන්තුසිත දෙවියන් තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුණේ. ඔන්න ඔය විදිහට චුත වෙලා තමයි මහාමායා දේවියගේ කුසේ පිළිසිඳ ගන්නෙ. මේ පිළිසිඳ ගන්න අවස්ථාවේ අර දුටු සිහිනයක් පිළිබඳව අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගන්නවා. මට මතකයි 2 වසරේ වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ සිහිනය ගැන අපි ඉගෙන ගන්න. ඉතින් ඒ සිහිනය ගැන අපි ඉගෙන ගන්න බොහොම චූටි කොටසයි. අර හැම වෙලෙම කියන්නේ මොනවාද? සුදු නෙළුමලක් ගත්ත ඇත්තටියෙක් ඇවිල්ලා 3 අරක් හැලකිලා කුංචනාද කරලා ගැවතුලට ඇතුළුනා කියන කාරණාවනේ ගොඩක් තැන්වල කතා වෙන්නේ. නමුත් ඊට වඩා දීර්ඝ වූ සිහිනයක් තමයි මේ මහා මායා දේවිය දුටුවේ. සමහර කට්ටිය අහලත් ඇති, අහලත් නැතුවත් ඇති. ඉස්සෙල්ලාම වෙන සිද්ධිය තමයි සතරවරුන් දෙවිවරුන් පැමිණිලා මේ මහා මායා දේවියේ සැතපීලා ඉන්න සිරියහන් ගැබ ඔසවාගෙන යනවා. ඔසවාගෙන ගිහිල්ලා මේ හිමාල පර්වතය ආශ්‍රිතව තියෙන තැනකට ගිහිල්ලා ඒ කට්ටිය තියෙනවා. ඊට පස්සේ එතෙන්ට සුරංගනාවියෝ 4 දෙනෙක් පැමිණිලා මේ ඇඳ නැවතත් අරගෙන යනවා අනෝතප්ත විල ගාවට. අනෝතප්ත විල කියලා කියන්නේ මුළු يعني විශ්ව ධාතුවේම තියෙන විශාලම සහ ලස්සනම විල කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. ඒක කොහේ තියෙනවද අපි දන්නේ නැහැ. නමුත් සඳහන් වෙන්නේ මේ විදිහට. විශාලම සහ ලස්සනම විල විදිහට තමයි හැඳින්වෙන්නේ. දිව්‍යමය විලක් විදිහට තමයි අපේ සාහිත්‍ය ග්‍රන්ථවල එහෙම සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ අනෝතප්ත විල කියන විලට එක්කගෙන ගිහිල්ලා එතෙන්දී මහාමායා දේවියව නාවලා දිව්‍යමය ඇඳුම් අඳිනවා. දිව්‍යමය ඇඳුම් අඳලා කෙනල්ලා නැවත සතපවනවා. රිදී ඇඳක තියලා රන් මාලිගාවක රත්තරන් වලින් හදපු මාලිගාවක මේ දේවියව සතපනවා. අන්න ඒ අවස්ථාවේ තමයි අර අපි හැමදාම දන්න සුදු මේ රිදී කන්දකින් බහැලා එන සුදු ඇත්පැටියෙක් නෙළුම් මලකුත් අරගෙන ඇවිල්ලා 3 අරක් ඇඳ වටේ පැදකුණු කරලා කුංචනාද කරලා දකුණු වැලෙන් දේවියගේ කුසට ඇතුළුනා කියන කාරණාව අපි පුංචි කන්දන් දන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සම්පූර්ණ
දුටු සිහිනයම විස්තර වෙන්නේ. ඉතින් අර කොටසක් විතරක් නෙවෙයි සම්පූර්ණ විස්තරයම දැනගන්න එක වැදගත්. තාම පාසල අවසාන දරුවෙක් විදිහට. ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සලකලා බලනකොට ඔයාලා හැමෝම දන්නවා කොයිදද ලුම්බිනි සල්ලුවෙනේදී තමයි මේ උත්පත්තිය සිද්ධ වෙන්නේ. ඉතින් ලුම්බිනි සල්ලුවෙන මොන දවසකද? වෙසක් පොහොය දවසක තමයි උත්පත්තිය සිද්ධ වෙන්නේ. දැන් විශේෂ සිදුවීමක් ඔයාලට මතකයිනේ නේද? මේ පින්තූරේ පේන්න තියනවා වගේම ඉපදුනාට පස්සේ පොළවේ පය තියලා ඊට පස්සේ පියවර 7ක් ඉදිරියට යනවා. ඒ තියෙන හැම පියවරකටම නෙළුම් මලක් ගන්න පිපෙනවා. අන්තිමට 7 වෙනි නෙළුම් මල උඩට ගිහිල්ලා මොනවද කියන්නේ මේ සිංහනාදය කරනවා. සිංහනාදය මතකද? අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානී පුනබ්බවෝ කියන සිංහනාදය සිද්ධ කරනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? මම ලෝකට අග්‍ර වෙමි, මම ලෝකට ජේෂ්ඨ වෙමි, මම ලෝකට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. නැවත මට උපතක් නැත කියන සිංහනාදය තමයි සිද්ධ කරන්නේ. කියන්නේ මේ උත්පත්ති ලැබුණු මේ භවයේදී අනිවාර්යෙන් බුද්ධත්වයේ ලබනවා. එතෙන් එහාට නැවත උත්පත්තියක් මම ලබන්නේ නැහැ කියන කාරණාව තමයි ඒ උපන් අවස්ථාවේදීම සිංහනාද කරලා ලෝකයට පසක් කළේ. ඒ කරුණු කාරණාත් වලට මතකයි. ඊළඟට අසිත තවුසන් කුමරු දැකීමට පැමිණීම. දැන් අසිත තවුස පැමිණුනේ දැන් මහාමායා දේවිය තමන්ගේ දෙමාපියන් හම්බෙන්නනේ යන්න ගියේ. ඒ කියන්නේ පුත් කුමර ලබන්න පෙර තමන්ගේ දෙමාපියන් බැහැ දකින්න තමයි යන්න පිටත් උනේ. නමුත් යන අතරමඟදී තමයි මේ සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි සල්ලුවේදී උත්පත්තිය ලැබුවේ. ඊට පස්සේ උපන් බව ආරංචි වුණාට පස්සේ නැවත මව් දෙමාපියෝ බලන්න ගියේ නැහැ. ආපහු රතපෙළපාලිය හරවගෙන රාජමාලිගාවට ආවා. ඉතින් මේ සිද්ධිය ආරංචි වුණා අසිත තවුසන්ටත්. අසිත තවුසන් කියලා කියන්නේ සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයෙක්. මේක ආරංචි වුණා අසිත තවුසන් මොකද කරන්නේ? එදා හවසම ඒ කියන්නේ නැවත පුත් කුමාරයා උත්පත්තිය ලැබලා ඒ පෙරහැර මාලිගාවට ආපහු ආව දවසේ හවසම මොකද කරන්නේ? අසිත තවුසා එනවා රජමාලිගාවට. ඇවිල්ලා මහරජතුමාට කියනවා ඔබ වහන්සේට පුත් කුමාරෙක් උපන්න කියලා ආරංචි වුණා. ඒ පින්වන්ත පුත් කුමාර දැක ගන්න තමයි මම පැමිණියේ කියලා අසිත තවුසා කියනවා. ඒ කිව්වට පස්සේ රජතුමා මොකද කරන්නේ? පුත් කුමාරයා වඩාගෙන එනවා. වඩාගෙන ඇවිල්ලා අසිත තාපසයා දෙසට යොමු කරලා කියනවා මගේ ගුරුතුමන්ට වැඳලා පින් සිදි කරගන්න පුතේ කියලා ඉවරලා අසිත තවුස දෙස ඉන්න පැත්තට පුත් කුමාරයාව යොමු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථාවේ තමයි අර පාද දෙකම අසිත තාපසතුමාගේ නළලේ පිහිටන්නේ. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී තමයි අර පළමු වැඳීම සිදු වෙන්නේ. කියන්නේ මේ සිද්ධිය දැකලා මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ අසිත තාපසතුමා මොකද කරන්නේ? තමන්ගේ ඥාණයෙන් බලනවා අනාගතය දිහා. බලලා මොකද හිතන්නේ? අනිවාර්යෙන් මේ පුත් කුමාරයා අනාගතේ මතු බුදු වෙනවා. ඉතින් ඒක දැකපු හින්දා ගොඩාක් සතුටින් hina වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒත් එක්කම හයියෙන් අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ රජතුමාත් වැඳලා ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ අහනවා ඇයි ඔබතුමා හයියෙන් සිනාසිලා ඊට පස්සේ හයියෙන් ඇඬුවේ කියලා. එතකොට අසිත තාපසතුමා කියන අනිවාර්යෙන් අනාගතයේදී මේ පුත් කුමාරයා බුද්ධත්වයට පත් වෙනවා. මම hina වුණේ අන්න ඒ සතුට හින්දා. නමුත් මම ඇඬුවේ ඒ කාලේ වෙනකොට මම මියදිලා තියෙන හින්දා. මට උන්වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ කියන දුකට තමයි මම ඇඬුවේ කියලා අසිත තාපසතුමා කියනවා. ඉතින් ওই අවස්ථාවේ තමයි ඉතින් හැමෝම දන්න සුද්ධෝදන රජතුමාගේ පළමුවන වැඳීම සිද්ධ වුණේ. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා දන්නේ නැති කතන්දරයක් තියෙනවා. අසිත තාපසතුමා ඒ දුකත් එක්ක යනවා තමන්ගේ නංගියේ ගෙදරට. රජමැදුරෙන් පිටත් වෙලා තමන්ගේ නංගිගේ ගෙදරට යනවා. නංගියේ පුත්‍රයා තමයි නංගියේ පුතාගේ නම තමයි නාලක කුමාරයා කියලා කියන්නේ. නාලක කුමාරයාව ළඟට ගෙන්නගෙන අසිත තාපසතුමා මොකද කියන්නේ? සුද්ධෝදන රජතුමාට පුත් කුමාරයෙක් උපදිලා තියෙනවා. ඒ පුත් කුමාරයා අනාගතයේ දවසක මතු බුදු වෙනවා. ඉතින් නාලක ඔබ අනාගතේ එතුමාගෙන් අනුශාසනා ලබා ගන්න ඕනේ.
ඒ වගේම අනුශාසනා ලබාගෙන මේ සසර දුකින් එතර වෙන්න ඕනේ කියලා මේ නාලක කුමාරයාට උපදෙස් දෙනවා. ඒක අහපු නාලක කුමාරයා මොකද කරන්නේ? යනවා හිමාලය දෙසට ගිහිල්ලා තනියෙන් භාවනා කරන්න පටන් ගන්නවා. පසු කාලිනව මේ කුමාරයා නැත්නම් මේ තපසින් නැගිටලා ඇවිල්ලා ශාසනය මහාන වෙනවා. හරිද? ඉතින් ඒක මම හිතන්නේ අලුත් කතාවක් වෙන්නේ නැති ඔයාලට. අසිතාපසතුමා ඔන්න ඔය ආකාරයෙන් තමයි තමන්ගේ දුක තුනී කරගෙන තමන්ට බැරි වෙන දේ තමන්ගේ ලංකේ පුතාව හරි යොමු කරන්න කටයුතු කළා අසිත තාපසතුමා. ඉතින් ওই විදිහට ඒ කරුණු කාරණා සිද්ධ වෙනකොට දැන් ඔන්න කුමාරයා ඉපදිලා 5 වෙනි දවසේ එළඹෙනවා. 5 වෙනි දවසේ තමයි කුමාරයාට නම් තැබීමේ උත්සවය පවත්වන්නේ. හරිද? නම් තැබීමේ උත්සවය පවත්වන්නේ. මේ කරුණු වලින් මොන හරි වැදගත් දෙයක් තියෙනවා නම් ඔයාලා පුංචි නෝට් එකක් දාගන්න. ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මම නෝට් එකක් එවනවා. ඒ අතරේ සමහර මේ මම කියන සමහර කරුණු මේ නෝට් එකේ නැහැනේ. ඒ හින්දා වලට වැදගත් කියලා ඉන්නවා. ඔයාලා දන්න දෙයක් කියලා තියෙනවා නම් පොඩි කොලයක් අරගෙන අපේ නෝට් එකක් දාගන්න. කරුණක් විදිහට. හරි. මම කියවනේ දැන් සිදුහත් කුමාරයා උත්පත්තිය ලැබලා 5 වෙනි දවසේ තමයි මේ නම් තැබීමේ උත්සවය සිද්ධ වෙන්නේ. මේ නම් තැබීමේ උත්සවයට ශාක්‍ය දේශයේ ඉන්න ප්‍රකට සහ බොහොම බුද්ධිමත් පඬිවරු 108 දෙනෙක්ව කැඳවනවා රජතුමා. මේ කැඳවපු පඬිවරු අතර ප්‍රධාන පඬිවරු 8 දෙනෙක් හිටියා. ඒ තමයි රාම, දජ, ලක්ෂ්මණ, මන්ත්‍රී, කොණ්ඩඤ්ඤ, බෝජ, සුයාම සහ සුදත්. මෙන්න මේ කියන 8 දෙනා තමයි එතකොට මේ ශාක්‍ය දේශයේ හිටපු විශිෂ්ට පඬිවරු කියලා නම් දරපු පිරිස්. ඒ වගේම ඊට අමතරව තව 100ක් දෙනෙක් ඔක්කොම 108 දෙනෙක්ව කැඳෙව්වා. කැඳවල දැනුම් දුන්නා මගේ පුතාට නමක් තියාගන්න ඕනේ. සිරුරේ ලක්ෂණ බල්ලි වල නමක් තියන්න කියන කාරණාව දැනුම් දුන්නා. ඊට පස්සේ මොකද කළේ මේ පඬිවරු ටික එකතු වෙලා මේ කුමාරයාගේ ලක්ෂණ බලලා හැම දෙයක්ම බලලා නමක් තියන්න සූදානම් වුණා. දැන් මේ අවස්ථාවේදී හැමෝම බලනවා. බලනකොට තේරෙනවා හැමෝටම මේ ශරීර ලක්ෂණات එක්ක මේ කුමාරයා කිහිගෙයි හිටියොත් එහෙම සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ මුළු මහත් වූ ලෝකෙටම ඉන්න බලවන්තම රජ කෙනෙක්. අර සක්විති රජ කියලා වෙනම ලක්ෂණ වගේක් තියෙනවා. අර දස සක්විතිවත් එහෙම කියලා දෙනකොට ඒ ගැන අපිට සක්විති රජ කෙනෙක් ඉගෙන ගන්න පුළුවන්. දැන්ට දැනගන්න සක්විති රජ කියලා කියන්නේ මුළු ලෝකෙටම ආධිපත්‍ය පතුරවන්න පුළුවන් විශිෂ්ට රජ කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් වෙනවා කියලා කියනවා මේ ගිහි ගෙයි හිටියොත්. ඒ වගේම පැවිදි වුණොත් එහෙම මතු බුදු වෙනවා කියන කාරණාවත් මේ පඬිවරු ප්‍රකාශ කරනවා. දැන් මේ මත දෙකක තමයි මේ කට්ටිය හිටියේ. මේ 108 දෙනාගෙන් 107 දෙනෙක්ම හිටියේ මේ මත දෙකෙන්. එක්ක වෙන්න පුළුවන් සක්විති රජෙක්, එක්ක බුදු වෙන්න පුළුවන්. ඒක කවුරු වේද කියලා කියන්න බෑ කියන මතය තමයි මේ 107 දෙනෙක් හිටියා. නමුත් ඔතන හිටිය ලාබාලතම පඬිතුමා තමයි කොණ්ඩඤ්ඤ කියන පඬිතුමා. කොණ්ඩඤ්ඤ බමුණ තමයි මෙතන හිටපු ලාබාලතම කියලා වයසින් අඩුම කෙනා. එයා මොකද කියන්නේ? නැහැ මේ කුමාරයා සක්විති රජෙක් බවට පත් වෙන්නේ නැහැ. අනාගතයේ ඒකාන්තයෙන්ම මේ කුමාරයා මතු බුදු වෙනවයි කියලා සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා මේ කුමාරයාට තැබිය යුතු නම වෙන්නේ සිද්ධාර්ථ කියන නම කියලා මේ කොණ්ඩඤ්ඤ පඬිතුමා සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී මේ සිද්ධාර්ථ කියන නාමය ඊතුරු සියලු පඬිවරුනුත් සහතික කරනවා. මේක හොඳයි. මේකේ තේරුම ලොවට යහපතක් කරන්නා කියන අදහස. ඒ හින්දා මේ නම හොඳයි කියලා හැමෝම තීරණය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නම් තැබීම සිද්ධ වෙන්නේ. ඒ නම් තැබීමත් එක්ක ඒ කටයුතු අවර වෙනවා. අවර වෙලා දැන් ඒතකොට මම කියේ 5 වෙනි දිනේ ගන්නේ 7 වෙනි දවස වෙනකොට තවත් ඔයාලා දන්න සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම තමයි මොකක්ද? මහා මායා දේවියගේ කලුරිය කිරීම, මරණයටපත් වීම. මේක සිද්ධ වෙන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ ඉඳලා 7 වෙනි දිනේ. දැන් අර මම කිව්වා නේද? කාලේ දීපේ දේශයේ කුලයේ මව කියන පස්මහා බැලුම් බලනකොට මවගේ වයස මාස 10කුත් දවස් 7ක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්නෝක තමයි ඒ දවස් 7 මාස 10 මව කුස තුල හිටපු කාලය සහ දවස් 7 වෙන්නේ මෙන්න මේ ඉපදිලා එක සතියක් ගත වෙලා තියෙන තැන තමයි මහා මායා දේවිය මරණයටපත් වෙන්නේ, කලුරිය කරන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?
මහාමායා දේවියගේ අභාවයත් එක්ක කුමාරයා හදා වඩා ගන්න මහාමායා දේවියගේ නංගි වෙච්ච නැගණිය වුණ ප්‍රජාපති ගෞතමිය සුද්ධෝදන රජතුමා අගමහේසිය බවට පත් කර ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මුල් සතිය නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වෙලා පළවෙනි දවස් 7 ගෙවෙන්නේ ඔන්න ඔය වගේ විශේෂ සිදුවීම් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට හිමින් හිමින් සැරේ කුමාරයා ලොකු මහත් වෙනවා. ඒ ලොකු මහත් වෙලා මාස 5ක් වගේ යනකොට විශේෂ තව සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි වප්මගුල් උත්සවය. වප්මගුල් උත්සවයක් කියලා කියන්නේ මොකක්ද? මම කලින් අර ආර්ථික තත්ත්වය ගැන පුරාණ ಭಾರತೀಯ ආර්ථික තත්ත්වය ගැන සඳහන් කරලා දිගන්නවා. වප්මගුලක් කියලා කියන්නේ ගොවිතැන ආරම්භ කරන්න කලින්, ඒ කියන්නේ වී ගොවිතැන ආරම්භ කරන්න කලින් පවත්වන ලොකු උත්සවයක්. මේ උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනවා. ඉතින් ඒ හින්දානේ අර ඕදන කියන නම එහෙම වටනවා කියලා මම සඳහන් කළේ. අමිතෝදන, දෝතෝදන, ඒ වගේ ඕදන කියන නම වැටුණා කියලා සඳහන් කළේ මේ වත් සපේන රජවරු කියන නමින් කියලා මම සඳහන් කළානේ. ඉතින් රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි ඒ කරුණු සිද්ධ වුණේ. මෙතෙන්දි වෙච්ච සිදුවීම තමයි හැමෝම ගියා. දැන් කුමාරයව දඹ ගහක් යට ආසනයක් සකසලා කුමාරයා එතනින් තියලා ඉවරලා අර සේවක පිරිසට බලා ගන්න කිව්වා. බලා ගන්න කියලා රජතුමාත් ගියා වප්මගුලේ කටයුතු සිද්ධ කරන්න. ඒ සිද්ධ කරන්න ගියාට පස්සේ මේක ලස්සන උත්සවයක් හින්දා අර බලා ගන්න දීපු සේවිකාවන්ටත් මොකද උනේ? ඒ කට්ටියත් අනිත් පැත්තට හැරලා මේ උත්සවේ බැලුවා. ඒ අවස්ථාවේ කුමාරයා තමන්ගේ අසුන මත පළක් බැඳගෙන මෙන්න මේ පුපේනවා වගේ වාඩි වෙලා ආනාපාන සති භාවනාව වඩන්න ගත්තා. ඉතින් මේක මහත් වූ විස්මය ජනක සිදුවීමක් වුණ හින්දා සුද්ධෝදන රජතුමාත් මොකද කරන්නේ? ඇවිල්ලා කුමාරයාට දෙවෙනි වතාවටත් වඳිනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව වප්මගුල් උත්සවයේ තමයි සුද්ධෝදන රජතුමා දෙවන වරට කුමාරයාට වැඳීම සිද්ධ කරන්නේ. කොච්චර කාලයක් ගිහිල්ලාද? උත්පත්තියේ සිට මාස 5ක් ගත වූ තැන. හරිද? මේ අවස්ථාවේ වඩන භාවනාව මොකක්ද එතකොට? ආනාපාන සති භාවනාව. ඉතින් ඔන්න කරුණ ටික වැදගත්. ඉතින් ඔන්න ඔය විදිහට යනකොට ඊට පස්සේ කුමාරයාව ශිල්ප හදාරන්න යවනවා. කවුද කුමාරයාගේ ගුරුතුමා බවට පත් වෙන්නේ? සර්වමිත්‍ර කියන බමුණු පඬිතුමා. සර්වමිත්‍ර බමුණු පඬිතුමා හඳුන්වන තවත් නමක් තමයි විශ්වමිත්‍ර කියලා කියන්නේ. ඉතින් මේ ගුරුතුමා යටතේ සිදුහත් කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර යටතේ කඩු ශිල්ප, දුනු ශිල්ප, අශ්ව ශිල්ප, හස්ත ශිල්ප මේ වගේ ගොඩාක් ශිල්ප ක්‍රම හදාරනවා. මේ හදාරලා ඉන්නකොට දැන් අවුරුදු 16 වගේ සම්පූර්ණ වෙනකොට අවශ්‍ය වෙනවා කුමාරයාට විවාහයක් සිදු කරලා දෙන්න. මේ විවාහය සිදු කරලා දෙන්න කුමාරිකාවක් වෙනකොට ශාක්‍ය සහ කෝලිය කියන වංශ දෙකේම පිරිස් අතර කතා බහක් ඇති වුණා. මේ සිද්ධාර්ථ කුමාරයා කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ. එයාව රාජමාලිගාව ඇතුලේ දාලා තමයි තිබ්බේ. ඉතින් එයා කිසිම ශිල්ප ශාස්ත්‍රයක් රජකමට අදාළ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ කියලා මතයක් පතුරවන්න ගත්තා. මේ අවස්ථාවේදී මොකද වුනේ? සුද්ධෝදන රජතුමා යෝජනා කරනවා පුත් කුමාරයාට ශිල්ප දැක්වීමක් සිදු කරන්න සියලුම හිත මිතුරන් ඉදිරියේ කියලා. ඉතින් ওই අවස්ථාවේ බොහෝම විශ්මයජනක ලෙස තමන් ඉගෙනගත් වූ ශිල්ප ශාස්ත්‍ර අනිත් සියලු දෙනාටම පෙන්වුවා. ඒ වගේ ශිල්ප දක්වන්න පුළුවන් සමතෙක් ඒ වෙනකොට කිසිම රජපෞලක හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා හැමෝම පුදුමයටපත් වුණා. ඒකේ ප්‍රතිපලයක් විදිහට දෙව්දහ නුවර සුප්‍රබුද්ධ රජතුමා කැමති වුණා තමන්ගේ දියණිය වුණ යශෝදරා කුමාරිය. එහෙම නැත්නම් බද්දකච්චායනා කුමාරියව සිද්ධාර්ථ කුමාරයාට විවාහ කරලා දෙන්න. ඉතින් මේ සිදුවීම සිද්ධ වුණේ අවුරුදු 16 දී. අවුරුදු 16 තමයි මේ සිදුවීම සිද්ධ වුණේ මේ විවාහය කියන කාරණාව. දැන් ඉතින් ওই විදිහට විවාහයත් සිද්ධ වෙලා රජ සැප විඳින්මින් සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ජීවිතේ ගත කරගෙන යනවා. තමන්ට රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනකුත් තිබුණා. විවිධ කාලවල ඒ ජීවත් වෙමින් බොහොම සැපවත් ජීවිතයක් තමයි ගත කළේ. ඉතින් මේ සැපවත් ජීවිතය ගත කරනකොට හැමදාම වගේ පුරුද්දක් තිබුණා උයන් සිරි නරඹන්න යන්න. මේ යන්නේ චන්නමතිත් එක්ක. චන්නමතිත් එක්ක යනකොට දවසක් දකිනවා දැන් ඇත්තටම උයන් සිරි නරඹන්න යනකොටත් වෙනම වාහනයක් එකට වටේ පිටේ පේන්නේ නැති වෙනකට මිනිස්සු මුණ ගහින්නේ නැති විදිහට විශේෂ වාහනයක් සකසලා තමයි අශ්ව කරත්තයක් සකසලා තමයි කුමාරයාට යන්න දුන්නේ. ඒකේ තරමුණුනේ අර පඬිවරු කිව්වනේ ගිහිගේ හිටියොත් තමයි සක්විති රජ කෙනෙක් වෙන්නේ. ගිහිගේ හැර ගිහිල්ලා පැවිදි වුණොත් එහෙම අනිවාර්යෙන් බුදු වෙනවා. ඉතින් රජතුමාට තෝරුණානේ
ගිහිගේ හැර නොයන තත්ත්වයට කටයුතු කරන්න. ඉතින් ඒ හින්දානේ රම්මිසුබ කියන මාලිගා තුනකුත් හදලා දීලා උපරිම වශයෙන් රජසැප විඳින්න අවස්ථාව හදලා දුන්නේ. ඉතින් මේ සැප විඳින අතරතුරේ තමයි අහම්බෙන් වගේ දවසක් දකින්නේ මහලු පුද්ගලයෙක්ව. ඉතින් මහලු පුද්ගලයා ගැන විමසනවා. එතකොට චන්න කියනවා අපි හැමෝම වගේ මහලු තත්ත්වයටපත් වෙනවා. තවත් දවසක දකිනවා ලෙඩ වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. ඊට පස්සේ චන්නගෙන් ඇහුවාම චන්න කියනවා අපි හැමෝමත් ඔය වගේ ලෙඩ වෙනවා. ඊට පස්සේ මලමිනියක් කරගහගෙන යන පිරිසක් හම්බුණා. එදත් අහනවා චන්න මේ කවුද මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ චන්න ඇමති කියනවා මේ කෙනෙක් මැරිලා. ඒකයි මේ කට්ටිය අඬ එයාගේ මිනිහ තමයි මේ කරේ තියාගෙන යන්නේ. අපි හැමෝමත් මේ විදිහට මැරෙනවා. ඉතින් ඔය සතර පෙරමිට අතරින් ওই තුනම දකින්නකොටම සිද්ධාර්ථ කුමාරයා තීරණය කරනවා ඇත්තට මේ කොච්චර සපවත් ජීවිතයක් අපි ගත කළා අන්තිමට අපිට වෙන්නේ මෙන්න මේ වගේ දුක්ඛිත තත්වයක් තමයි උදා වෙන්නේ කියලා සිද්ධාර්ථ කුමාරයා හිතනවා. ඔන්නෝම හිත ඉන්නකොට තවත් දවසක සිවුරක් පුරවගත්ත මහාන බමුණෙක් බොහොම ශාන්ත දාන්ත විදිහට ඉන්නවා කුමාරයා දකිනවා. ඉතින් ඒ අවස්ථාවෙත් අහනවා චන්න ඇමතිගෙන් චන්න අර කවුද? එයා මේ බොහොම ශාන්ත ගති පැවතුම් තියෙන කෙනෙක් කියලා චන්නගෙන් අහනවා. චන්න එතකොට කියනවා ස්වාමීනි මේ ඉන්නේ මහාන බමුණෙක්. එයා මේ ලෝකෙන් එතර වෙන්න විමුක්තිය හොයාගෙන යන පුද්ගලෙක් කියලා චන්න කියනවා. ඉතින් ඒ අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයා තීරණය කරනවා එහෙනම් මමත් අනුගමනය කරන්න ඕන මාර්ගය මෙන්න මේ මහාන බමුණ අනුගමනය කරන මාර්ගයම තමයි කියලා හිතනවා. ඒ හිතලා ඒ උයන් සිරි නරඹන අවස්ථාවේදී තවත් වෙලාවක ඇහෙනවා කිසා ගෞතමිය නිබ්බුත පද කියනවා. ඒ නිබ්බුත පද ඇහුවාම නිබ්බුත පද මතකයිනේ. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝපිතා නිබ්බුතානූන සානාරි යසයන් ඉදිස්වපති. පුංචි කරුණකුත් මම කියන්නම්. මේ මම දාලා තියෙන්නේ 3 හෝ 5 පොතේ. දහම් පසලේ 5 පොතේ තියෙන නිබ්බුත පද. මෙතන නිබ්බුතෝ කියලා තියෙන්නේ. හරිද? මම මේක වෙනස් කරන්න ගියේ නැහැ. මොකද පුංචි පන්ති හැම එකම තියෙන නිබ්බුතෝ කියලා. හැබැයි ඇත්තටම නිබ්බුතා කියන අකුර තමයි තා කියන අකුර තමයි එන්නේ. ඔයාලා ඒක නිවැරදි කිරීමක් විදිහට දැනගන්න. හරිද? අර පොතේ දක්වලා තියෙන හින්දා අපිට ඒක වැරදි කියලා ළමයි අතරට යවන්න බෑ පුංචි පන්ති වලදී. මොකද ඒ කට්ටියක සකසා දීමක් කරලත් නැහැ. නමුත් නිබ්බුතා කියන වචන තුන තමයි එන්නේ. ඒකත් මතක තියාගන්න. කවුද නිබ්බුත පද කිව්වේ? ඉසා ගෞතමී කියන කුමරිය තමයි කිව්වේ. දැන් මේ අවස්ථාවේදී තවත් කලකිරලා තමන් මොකද කරන්න කියලා කල්පනා කර ඉන්නවා. ඒ අවස්ථාවේදී තමයි රාහුල කුමාරයාගේ උත්පත්තිය ගැන තමන්ට අහන්න ලැබෙන්නේ. ඒ අහන්න ඉන්නේ කුමාරයෙක් ඉපදුනා. කුමාරයෙක් කියන නම මොකද්ද කියලා. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ මුවෙන් පිට වුණේ මොකද්ද? රාහුලෝ බන්ධනා කියලා තමයි පිට වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී අර ආපු පණිවිඩ කරුවා ගිහිල්ලා කියනවා සිද්ධාර්ථ කුමාරයාට නම් තිබ්බේ රාහුල කියන නම කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි රාහුල කුමාරයාගේ උත්පත්ති කතාවත් සිද්ධ වෙන්නේ සහ සතර පෙර නිමිති දැකීම නිබ්බුත පද ඇසීම මේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් ඔය කරුණු කාරණා විදිහට සිද්ධ වුණාම ගිහිගේ පිළිබඳව කලකිරලා තීරණය කරනවා තමන් මේ ගිහිගේ හැරලා අර දමලා යනවා. ගිහිල්ලා විමුක්තිය හොයාගෙන යනවා. තමන් පැවිදි විවියක් ගත කරනවා කියන මතයට එනවා. මේ මතයට ඇවිල්ලා සිද්ධාර්ථ කුමාරයා මොකද කරන්නේ? ගිහිගේ හැර යන නැත්නම් මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරන්න තීරණය කරනවා. දැන් මේ අවස්ථාවේදී කාන්තකාශ්වයත් එක්ක චන්නමතිත් එක්ක රාහුල කුමාරයාවත් හැරදමලා යශෝදරා දේවියවත් හැරදමලා රජමාලිගාවෙන් පිටත් වෙලා යනවා. මේ පිටත් වෙලා ගිහිල්ලා අනෝමාගන්තරට ගිහිල්ලා තමන්ගේ රාජභාණ්ඩ හැම දෙයක්ම චන්න ඇමතිගේ අතට දීලා ඉවරලා තමන්ගේ කඩුවෙම තමන්ගේ හිස කෙස් ටික කපලා ඒ ටිකක් දීලා තමන් ඉදිරියට නැවත රජසැප විඳින්න පෙමිනේ නැහැ කියලා රජතුමාට දැනුම් දෙන්න කියන කාරණාව චන්න ඇමතිට කියනවා. ඉතින් මේ අවස්ථාවේ දුකට කාන්තකාශ්වයාට මොකද වෙන්නේ? කාන්තකාශ්වයා තමන්ගේ පපුව පැල්ලලා මිය යනවා. චන්න ඇමති පයින්ම නැවත රජමාලිගාවට පැමිණෙනවා. ඇවිල්ලා මේ කාරණාව
රජතුමාට සුද්ධෝදන රජතුමාට දැනුම් දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගිහිගේ හැර යාම කියන කාරණාව සිද්ධ වෙන්නේ. ගිහිගේ හැර ගියාට පස්සේ විවිධ වූ ගුරුවරුන් හොයාගෙන මේ විමුක්තිය කියන්නේ මොකක්ද? මම මේ සංසාර ගමන නැති කරලා දාන්නේ කොහොමද? ඉවර කරන්නේ කොහොමද කියන කරුණු කාරණා හොයාගෙන ගුරුවරුන් හොයාගෙන යනවා. හරිද? දැන් ඉතින් ඒ හොයාගෙන ගිය ගුරුවරු කවුද? ඔයාලා දන්නවා. ආලාර කාලාම බුද්ධකරාම පුත්ත කියන ගුරුවරු හොයාගෙන යනවා. ඉතින් මෙන්න මෙතෙන්ට එනකන් අපි මූලිකව අද දවසේ සාකච්ඡා කරාම ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැන් මේ ගුරුවරුන් හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ කට්ටියකින් ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා තේරුණාට පස්සේ කියන්නේ බොහොම කෙටි කාලයකින් ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන දෙන්නම දන්න දේවල් ඔක්කොම ඉගෙන ගන්නවා. ඉතාලම කෙටි කාලයකින් බොහොම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. ඒ වගේම දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන කට්ටියට විවිධ ධාන උපදවා ගන්න පුළුවන්කම තිබ්බ අපි ඒ ධාන මාර්ගය ඉදිරියට කතා කරනවා. විවිධ ධාන උපදවාගෙන හිටියා. ඒ ධාන බොහොම කෙටි කාලෙකින් උපදවා ගන්න මේ බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා. දැන් අපි තවත් විශේෂ දෙයක් මෙතනදී මම සඳහන් කරන්න ඕනේ. ඒ සඳහන් කරන්න ඕන දේ තමයි අපි මේ බුද්ධ චරිතය පිළිබඳව කතා කරගෙන යද්දී සිදුහත් කුමාරයා ඒ වගේම බෝසතාණන් වහන්සේ කියන වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? දැන් බලන්න උත්පත්තිය සිද්ධ වූ දවසේ ඉඳලා මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන දවස වෙනකන් අපිට කිසිම ගැටලුවක් නැතුව සිද්ධාර්ථ කුමාරයා කියලා හඳුන්වන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අපිට කුමාරයාවත් වෙන නමකින්වත් හඳුන්වන්න බෑ. අපි එතකොට හඳුන්වන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ කියන නමින්. හරිද? දැන් ඒතකොට මේ සත්‍ය හොයාගෙන මේ ගුරුවරු හොයාගෙන යන කාලේ අපිට හඳුන්වන්න පුළුවන් නම තමයි සිදුහත් බෝසතාණන් වහන්සේ. අර දුෂ්කර ක්‍රියා සමයේම ආරම්භ කළාම අපිට සිදුහත් තාපසතුමා කියලා හඳුන්වන්න පුළුවන් ඒ කාලේ වුණාම. දැනට පොදුවේ හඳුන්වන්න පුළුවන් නම තමයි සිදුහත් බෝසතාණන් වහන්සේ. ඒ හින්දා කිසිම වෙලාවක ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි යෝග. මෙන්න මේ ගිහිගේ හැර ගියට පස්සෙත් අපි බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කරනවා. තාම බුදු වෙලා නැහැ. ඒ හින්දා මතක තියාගන්න නිවැරදි වචන භාවිතය අතිශය වැදගත්. හරිද? දැන් ඔයාලා උදාහරණයක් විදිහට ප්‍රශ්න පත්‍රයේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බ කියන්නකෝ. එතෙන්දී ඔයාලා වැරදි වචන භාවිතයක් කරලා තිබ්බොත් එහෙම දැන් මේ ගුරුවරු හොයාගෙන යනකොට මෙතෙන්දී ඔයාලා දක්වලා තිබ්බොත් එහෙම සිද්ධාර්ථ කුමාරයා ගුරුවරුන් හොයාගෙන ගියා. ඒ තමයි ඒ ගුරුවරු දෙන්න තමයි ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන්නේ කියලා දක්වලා තිබ්බොත් එහෙම ඒ සම්පූර්ණ කරුණටම ඔයාලට ලකුණු අහිමි වෙලා යනවා. හරිද? ඇයි අහිමි වෙලා යන්නේ? සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි නිවැරදි අපි භාවිතා කළ යුතු වචනය. ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට ගුරුවරුන් හොයාගෙන ගිහිල්ලා ඒ ගුරුවරුන්ගෙන් තමන්ට විශේෂිත වූ දෙයක් ඉගෙන ගන්න නැහැ කියලා තේරුණාට පස්සේ මේ ගුරුවරුන් හැර දමලා රජගහ නුවරට පැමිණෙනවා. රජගහ නුවරට පැමිණුණාට පස්සේ එතෙන්දී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට හමු වෙනවා මගධාධිපති බිම්බිසාර රජතුමා. මෙන්න මෙතන ඉඳන් ඉදිරියට තියෙන කතා පුවත අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මෙතෙක් අපි කතා කරපු කරුණු කාරණා සම්බන්ධයෙන් මේ බුද්ධ චරිතයට අදාළ කරුණු මතක් කර ගැනීම සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට. දැන් ඒතකොට අද මේ බුද්ධ චරිතයේ කොටසේ යටතේදී මම සාකච්ඡා කළා නියත විවරණ ලබා ගැනීම පිළිබඳව, පංචමහා විලෝකනය පිළිබඳව, මහා මායා දේවිය දුටු සිහිනය පිළිබඳව, අසිත තවුසන් කුමරු බැහැ දකින්න පැමිණි අවස්ථාව පිළිබඳව, නම් තැබීමේ උත්සවය පිළිබඳව, වක්මගුල් උත්සවය පිළිබඳව, සිද්ධාර්ථ කුමාරයාගේ ශිල්ප දැක්වීම පිළිබඳව, ඒ වගේම විවාහ මංගල්‍යය පිළිබඳව, සතර පෙර නිමිති දැකීම සහ නිබ්බුත පද කීම පිළිබඳව, මහා අභිනිෂ්ක්‍රමණය පිළිබඳව සහ ගුරුවරුන් සොයාගෙන යෑම කියන කරුණු ටික අපි සැකෙමින් සාරාංශගතව මතක් කිරීමක් තමයි සිද්ධ කළේ. හරිද? දැන් ඒවෙන් මොනවා හරි තවත් වැඩිපුර දෙයක් ඔයාලා දැනගන්න ඕන නම් අහන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම ඉතිරි කොටස විදිහට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි පසුගිය සතියේ පටන් ගත්ත පටිච්ච සමුප්පාදය පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා මම මූලික හැඳින්වීමක් ඔයාලට කරලා දුන්නා. ඊයේ සතියේ බොහොම කෙටි හැඳින්වීමක් සිද්ධ කළා. දැන් මේ පටිච්ච සමුප්පාදය කියලා අපි හඳුන්වනකොට
ඇයි අපි මේ පටිච්චසමුප්පාදයක් ඉගෙන ගන්නෙ? මොකටද මේක ඉගෙනගෙන? ඊට වැඩක් තියනවද? කියන ප්‍රශ්න වලට ඇති වෙනවනේ. ඉතින් අද ගිය සතියට වඩා තව ටිකක් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් අපි මොකටද මේ පටිච්චසමුප්පාදය ගැන ඉගෙන ගන්න කියලා. දැන් මට ඉස්සෙල්ලාම දැන් ඔයාලගෙන් මම අහුවොත් එහෙම ඔයාලට හිතක් ඇති වෙනවද? මොන හරි හිත ඇති වෙනවද නිතරම? ඒ වගේ මේ හිතවල මොන හරි සිතුවිලි ඇති වෙනවද? ඒ සිතුවිලි ඇති වෙනවා වගේම නැති වෙලා යනවා කියලා ඔයාලට තේරෙනවද? ඒ වගේ අපිට මේ ඔළුව කරකවලා පොඩ්ඩක් වටේ පිටේ බැලුවාම මොනවා හෝ රූප අපිට පේනවද? එන ගස්, වැල්, මල් ඒ හැම දෙයක්ම අපිට පේනවද? දැන් මල් උදේට මේ පිපෙනා වගේම හවසට පර වෙලා යනවා කියන කාරණාව අපිට පේනවද? දැන් ඒ කියන්නේ දැන් මේ හැම දෙයකම සිතක් ඇති වෙලත් නැති වෙලා යනවා නම් අපේ හිතත් වෙනස් වෙනවා. සිතුවිලිත් මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් අපේ සිතුවිලිත් ඔන්න වෙනස් වෙනවා. අපිට මේ පේන්න තියෙන රූපත් මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා නම් ඒවත් විනාශයටපත් වෙනවා නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ දැන් බලන්න පටිසමුප්පාදය කියන වචනේ අර්ථකථනයේ විදිහට නිර්වචනයේ විදිහට අර්ථකථන නෙමෙයි නිර්වචනයේ විදිහට අපි ලබා දුන්නේ මොකක්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මෙන්න මේ කියන පාඩේන අපි ලබා දුන්නේ මූලික නිර්වචනයේ හැටියට. ඒ කියන්නේ හේතුන් නිසා ඇතිවන සියල්ලම හේතු ප්‍රත්‍යයන් නැති කල විට නැති වෙලා යනවා කියන නිර්වචනය තමයි අපි ලබා දුන්නේ. හරිද? දැන් ඒ අවස්ථාවේ මම සඳහන් කළා මෙන්න මේ ඉමස්මින් සති ඉදං හෝති කියන පාඩය තමයි පටිසමුප්පාදය විස්තර කරන කෙටි සූත්‍රය කියන එකත් මම ගිය සතියේ කියලා දුන්නා. දැන් එතකොට මේ පටිසමුප්පාදය අපි අවබෝධ කරගන්න එකේ මූලිකම පරමාර්ථය තමයි මොකක්ද? නිර්වාණය සාක්ෂාත් කරගන්න ධර්ම අවබෝධය ලබා ගැනීම. නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ ධර්ම කාරණා අවබෝධ කරගන්න මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපිට පටිච්චසමුප්පාදය වැදගත්ම වෙනවා. අන්න ඒ හින්දා තමයි අපිට පටිච්චසමුප්පාදය ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙන්නේ. ඒක හරියට මේ වගේ. දැන් ඔයාලා දන්නවා චතුරාර්ය සත්‍යයම අපි පොඩි පන්ති වලදී ඉගෙන ගත්තානේ. මොකද චතුරාර්ය සත්‍යද කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන කරුණු හතරනේ චතුරාර්ය සත්‍ය යටතේ අපි ඉගෙන ගන්නේ. දැන් එතනත් බලන්න දුක සහ දුකට හේතුව. හේතුව කියලා වචනයක් තියෙනව නේද? එහෙනම් අපිට පටිච්චසමුප්පාදයේ උදව් වෙන්නේ මෙන්න මේ හේතුව හොයන්න. අපිට පටිච්චසමුප්පාදයේ වැදගත් වෙන්නේ මෙන්න මේ කියන හේතු හොයන්න. හැම වෙලෙම අපි කියනවානේ යම් දෙයක් ඇති වෙනව හෝ නැති වෙනව නම් ඒකට හේතුවක් තියෙනවා. නේද? අන්නේ හේතුව හොයාගන්න තමයි වැදගත් වෙන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කර ගැනීම සහ තේරුම් ගැනීම. දැන් මේ වගේනේ ඔයාලා ආනාපාන සති භාවනාව වඩනවා. හරිද? හුස්ම ඉහළ පහළ ගන්නවා. අපි නිකන් ඉන්නකොට හුස්ම ඉහළ පහළ ගන්නවනේ. නේද? ඒ වුණාට අපි සිහියෙන් හුස්ම ඉහළ පහළ ගත්තොත් එහෙම, ඒ කියන්නේ සිත මේ භාවනාවට පිහිටවාගෙන ඉහළ පහළ ගත්තොත් එහෙම අපිට විවිධ ධානය වගේම නිර්වාණගාමී මාර්ගයට ඇතුළත් වෙන්න නැත්නම් නිවන් ලබා ගන්නත් මේක හේතුවක් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමත භාවනා පැත්තෙන් උපරිම තැනකට යන්න වගේම එතනින් විදර්ශනා භාවනා පැත්තට යොමු වීමත් අපිට හැකියාවක් තියෙනවා. ඒ මූලික පුරුදු පුහුණු කිරීමක් හරහා. දැන් අන්න ඒ වගේ හැම දෙයකටම හේතුවක් හොයාගත්තොත් දැන් ඒ කියන්නේ නිකන් ඉහළ පහළ යන හුස්ම ගැන අපි හිත පිහිටෝලා මේක වෙන්නේ මෙහෙමයි. මේ හුස්ම ඉහළ පහළ යනකොට සිද්ධ වෙන්නේ මේකයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ හුස්ම ඉහළ පහළ යෑමට අදාළ හේතු ටික අපිට හොයා ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න. හරිද? දැන් මෙතෙන්දී පටිච්චසමුප්පාදයේ යෙදීම් ගැන කතා කරනකොට කියන්නේ දැන් ඔච්චර ගැඹුරු දහමක් එකපාර අපිට කිව්වට සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ පටිච්චසමුප්පාදය කියන්නේ? එහෙන් සරලව ඔළුවේ තියාගන්න හේතුව සහ ඵලය අතර සම්බන්ධතාවය ගොඩනැගීම තමයි මේ පටිච්චසමුප්පාදයේදී අපි ඉගෙන ගන්න. ඒ ඕනම දෙයක් වුණාම ඒකට අදාළ හේතුව මොකක්ද කියලා හොයලා බලන කාරණාව තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. දැන් මම ගිය සතියේත් කිව්වා මේ පටිච්චසමුප්පාදය කොච්චර ගැඹුරුද කියන අදහසත් එක්ක ආනන්ද හැඳුරු දවසක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මම පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්තා. ඔබ වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදය පිළිබඳව සම්පූර්ණ දේවල් මම අවබෝධ කරගත්තා කියලා ආනන්ද හැඳුරු කියනවා. ඒ කිව්වට පස්සේ බුදුහාමුදුර කොහොමද දේශනා කරන්නේ? ආනන්ද
මුළු පටිච්චසමුප්පාදයේම ගැඹුර මේ පොළවේ තියෙන පස් වලට සමානයි. ඔබ අවබෝධ කරගත්තා වූ පටිච්චසමුප්පාදය නිය පිටට මේ නිය පොත්ත උඩට මේ පස් පොඩ්ඩක් ගත්තා වගේ ඒ සුළු ප්‍රමාණයක් තමයි ඔබ අවබෝධ කරගත්තේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් ඒ වගේම මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මුළු මහත් වූ ධර්මයම හඳුන්වන්න පුළුවන් මූලික සාරාංශයක් වගේ එකක්. දැන් අර ඒ හින්දානේ අර අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයන් හමුනහම අර කෝලිත උපතිස්ස දෙන්නා සත්‍ය හොයාගෙන යනවානේ. සංජය පරිබ්‍රාජක ගාව ඉඳලා ඒ කට්ටිය යනවා අපිට සත්‍ය හම්බ වෙනකන් අපි දෙන්න මාර්ග දෙකක යමු කියලා උපතිස්ස කෝලිය දෙන්න ගමනේ යනවා. එතනින් උපතිස්ස පරිබ්‍රාජකයට අස්සජි මහරහතන් වහන්සේ හම්බ වෙනවා. ඒ අස්සජි මහරහතන් වහන්සේ හම්බුනාට පස්සේ අස්සජි මහරහතන් වහන්සේගෙන් අහනවා විමසනවා ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ? ඔබ වහන්සේ අනුගමනය කරන්නේ කාගේ දහමක්ද කියලා උපතිස්ස පරිබ්‍රාජකයා අහනවා මේ අස්සජි හාමුදුරුවන්ගෙන්. ඇත්තම අස්සජි හාමුදුරුවෝ කියලා කියන්නේ බොහෝම කෙටි කාලයක් මේ ශාස්ත්‍රයට එකතු වෙලා හිටපු කෙනෙක්. ඒ හින්දා ඒ අවස්ථාවේදී පිළිතුරුවක් විදිහට කියනවා මම ගොඩක් දේවල් දන්නේ නැහැ. මම අනුගමනය කරන නැත්නම් මම අනුගමනය කරන්නේ බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ දේශනා කරන ධර්මය මොකක්ද කියන එක පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුප්පාදයේ දේශනා කරලා. පටිච්චසමුප්පාද ධර්මය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ කියලා මුළු මහත් වූ ධර්මයම කැටි කරනවා. අස්සජි මහරහතන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය ඇතුළත් වෙච්ච මෙන්න මේ ගාථා පාඨයට. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ." මෙන්න මේ කියන පාඩය තුලට ගැප් කරනවා හේතුකින් උපදින යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මයන්ගේ හේතුව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඒ හේතුව නැති කරලා දාන්න පුළුවන් නම් අර හේතුවක් නැති වෙලා යනවා කියන දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මෙබඳු දේශනාවක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා අස්සජි මහරහතන් වහන්සේ අස්සජි තෙරණුවන් දේශනා කරනවා. ඉතින් මේ පාඩේ අහපු ගමන්ම උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවන් ඵලයටපත් වෙනවා. එහි දැන් බලන්න ඒ තරම් කෙනෙක්ට හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න පුළුවන් තරමටම මේ පටිච්චසමුප්පාද ධර්මය ගැඹුරුයි වගේම ප්‍රබලයි. ඒ කියන්නේ මුළු මහත් වූ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මස්කන්ධයම කැටි කරන්න පුළුවන්, එකතු කරන්න පුළුවන්, ගැප් කරන්න පුළුවන් තැනක් තමයි මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඒ වගේ ගැඹුරු දහමක් තමයි මේ පටිච්චසමුප්පාදය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදය ගැන කතා කරනකොට අපිට මූලිකව අංග 12ක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න. හරිද? දැන් ඒකට අපි කොච්චර කරුණු තිබ්බත් පටිච්චසමුප්පාදය යටතේ කතා කරන්න වෙනදා. ඒ කියන්නේ අපි පෙර අවුරුදු වල සාකච්ඡා කරා වගේම අවසාන ශ්‍රේණියේදීත් අපි කතා කරන්නේ මේ අංග 12 ගැන විතරයි. දැන් ඔයාලා අවසාන ශ්‍රේණිය පාස් වෙලා ධර්මාචාර්යයට ආවහම තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මේ කාල තුනක් ගැන ආකාර 20ක් මේ වගේ ගොඩක් කරුණු තියෙනවා පටිච්චසමුප්පාදයේ තව ටිකක් ගැඹුරට ඉගෙන ගන්න. හරිද? ඉතින් අපි අදත් සාකච්ඡා කරන්නේ මේ අංග 12 පිළිබඳව. මොනවාද මේ අංග 12? මතකයිනේ. මේ අංග 12 නම් පාඩම් කරගන්න එක අතිශය වැදගත් සහ වටිනවා. ඕනම අවස්ථාවක Tamanට මේ 12 කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි දහම් පාසල යන දරුවෙගේ වැදගත් ලක්ෂණයක්. පටිසමුපාදයේ අංග 12ම වෙන කෙනෙක් පොතක් බලන් කියනකොට ඔයාලට කටපාඩමින් කියන්න පුළුවන් නම් මතකෙන් කියන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. එහෙනම් මතක තියාගන්න. මම අර කලින් කිව්වා වගේ සොලොස් මහ ජනපද පාඩම් කරන විදිහම මම කිව්වේ. ඒ විදිහටම මේ 12ත් පාඩම් කරගන්න. නිකන් ඉන්න වෙලාවට කේකේ ඉන්න. එතකොට පාඩම් කරගන්න පුළුවන්. හරිද? අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. මෙන්න මේ කියන අංග 12 තමයි පටිච්ච සමුප්පාදයේ අංග 12. හරිද? අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ජරා මරණ කියන එකක් විදිහට තමයි අපි ගන්නෙ. හරිද? දැන් ලෙඩවීම සහ මරණයටපත් වීම. දැන් අපි අද සිද්ධ කරන්නේ මේ අංග 12 පිළිබඳව බොහොම කෙටියෙන් කතා කරගෙන යනවා. දැන් අපි ඊට කලින් අවුරුද්දේ මේ අංග 12 ඉගෙන ගත්තට අංග 12 පිළිබඳව විශේෂ හැදෑරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් අපි අවසාන ශ්‍රේණියට ආවම මේ අංග 12 පිළිබඳවත් ඉගෙන ගන්න ඕනේ. ඒ අංග 12ත් එක්ක තමයි මේ පටිච්චසමුප්පාදය අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. මම කියවන පළවෙනි එක මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන වචනේ තේරුම මොකක්ද?
අවිද්‍යාව කියන වචනේ තේරුම අවිද්‍යාව කියන වචනේ ගත්තාම ඒ වචනේ කොටස් වලට වෙන් කරන්න බලන්න. අයන්න සහ විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අයන්නෙන් හැංගෙ වෙන්නේ මොකක්ද? විද්‍යාව කියලා කියන්නේ දැන් ඔයාලා සාමාන්‍ය ඉගෙන ගන්න විද්‍යාව නිර්වචනය කරන්න කිව්වොත් කොහොමද? පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන තුලින් අපි අවබෝධ කරගන්නා උදේ තමයි විද්‍යාව. ඒ කියන්නේ අපිට මේ ලෝකේ ඇත්ත කියලා පිළිගන්න පුළුවන් දේවල් තමයි විද්‍යාවනේ. ඇත්ත කියලා පිළිගන්න පුළුවන් දේවල්. ඒතකොට අවිද්‍යාව කියන්නේ එහෙම ඇත්ත කියලා පිළිගන්න බැරි දේවල්. ඇත්ත කියලා පිළිගන්න බැරි දේවල් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නේද? දැන් එතකොට අපේ බුද්ධ දේශනාවට අනුව ඇත්ත කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? දැන් චතුරාර්ය සත්‍යනේ. උතුම් ඇත්ත මොකක්ද? චතුරාර්ය සත්‍යනේ. එහෙනම් අවිද්‍යාව කියලා හඳුන්වන්නේ මේ උතුම් සත්‍ය. නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන බැරිකම නොහැකියාව. හරිද? දැන් ඇත්තටම නොහැකියාව ඇති වෙන්නේ අපි කරුණු හරියට නොදන්නකම හින්දා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒක අවබෝධ කරගත්තාම මොකද වෙන්නේ? ඒකෙන් තියෙන වටිනාකම මොකක්ද කියලා අපි හරියට දන්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා අපි මුලා වෙලා ඉන්නේ කියලා. මුලාව ඒ කියන්නේ මෝහය. මෝහයටපත් වෙලා තමයි ඉන්නේ. අන්න ඒ හින්දා අපිට මේ දුකට හේතුව සහ දුක නැති කිරීමේ මාර්ගය අපිට අවබෝධ කරගන්න බැරි වෙනවා. අන්න ඒ හින්දා චතුරාර්ය සත්‍ය අවබෝධය වළක්වන්නා වූ මෝහය තමයි අපි හඳුන්වන්නේ අවිද්‍යාව කියලා. හරිද? එතකොට අවිද්‍යාව කියන වචනේ තේරුම මෝහය හෙවත් මුලාව. අපි කරුණු හරියට නොදන්නාකම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිකම. ඊට පස්සේ දෙවෙනි අංගයේ විදිහට අපි දක්වන්නේ සංස්කාර නැත්නම් සංඛාර. නේද? සංඛාර කියලා කියන්නේ සංඛාර කියන වචනේ සරල තේරුමක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් අපි කරනා වූ කර්මනේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා එහෙම අපි ගහන්න කෙනෙක් මරුණාම ඒ කියන්නේ සියලු දේ නැසෙනවා. අපි කරගන්නා වූ පින්පව් කුසල සහ අකුසල කර්ම මෙන්න මේ දේවල් තමයි අපිට සංඛාර කියන අතරට එකතු කරගන්න පුළුවන්. නැත්නම් අපිට කුසල කියන වචනේ භාවිත කරන්න බෑ. කරුණු නොදැන අපි කරන දේවල් අපි හඳුන්වන්නේ පින් සහ පව් කියලා. හරිද? ඒ හින්දා සංඛාර කියලා අපි හඳුන්වන්නේ කෙනෙක් මේ ලෝකයේ ඇත්ත යථාර්ථය දන්නේ නැතුව එකතු කරගන්නා වූ පින් සහ පව් අපි හඳුන්වනවා සංස්කාර හෙවත් සංඛාර කියලා. හරිද? තුන්වෙනි අංගයේ විදිහට අපි දක්වන්නේ විඥාන. විඥාන කියලා කියන්නේ අපි හැමෝටම හිතක් තියෙනවනේ. අන්නේ හිත තමයි අපි හඳුන්වන්නේ විඥානය කියලා. දැන් ඇත්තටම තව චුට්ටක් ගැඹුරට ගියොත් එහෙම මෙතන විඥානය කියලා අපි හඳුන්වන්නේ පසුගිය භවයේ, කියන්නේ පෙර භවයේ අවසාන සිත අපි කියනෝනේ චුතිසිත කියලා. ඒ චුතිසිතත් එක්ක දැන් ඉන්න භවයේ වත්මන් භවයේ වර්තමාන භවයේ මුල්ම සිත වෙච්ච ප්‍රතිසන්දිසිත ඇතිවීම තමයි මේ විඥානය ඇතිවීම කියලා කියන්නේ. ටිකක් ගැඹුරුයි. හරිද? දැන් අපි මේ විඥානය කියන්නේ මොකක්ද? ඒක එන්නේ කොහොමද? චුතිසිත කියන්නේ මොකක්ද? ප්‍රතිසන්දි කියන්නේ මොකක්ද? අනාගතේදී ඉගෙන ගන්නවා. හරිද? එහෙනම් ඒ ගැන ඒ වචන ගැන ගොඩාක් කලබල වෙන්න එපා. ඒ කියන්නේ දැම්ම මම චුතිසිත දන්නෙත් නෑ, මම ප්‍රතිසන්දිය දන්නෙත් නෑ කියලා කලබල වෙන්න එපා. හරිද? දැනට දැනගන්න විඥානය කියලා අපි හඳුන්වන්නේ පහුගිය භවයේ නැත්නම් පහුගිය ඉපදලා හිටපු තැනින් මැරෙන අවස්ථාවේදී එතනින් පිටත් වූ එතනින් අවසන් වෙච්ච චුතිසිත වත්මන් භවයේ පළවෙනි සිත වෙච්ච ප්‍රතිසන්දි සිත කියන ගොඩනැගීමට හේතු වෙනවනේ. අන්න ඒක තමයි ඒ හිත තමයි විඥානය කියලා හඳුන්වන්නේ. හරිද? දැන් අපි සිත් ගැන ඉගෙන ගන්නකොට හැම මේක ඉගෙන ගත්තා. චුතිසිත කියලා කියන්නේ පෙර භවයේ අවසන් සිත. ඒකේ විපාක සිත තමයි ප්‍රතිසන්දි සිත වෙන්නේ කියලා අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒක අභිධර්මයේ කොටසේදී සිත් ගැන එහෙම ඉගෙන ගන්නකොට අපි ඒක ඉගෙන ගන්නවා. ඒ වගේම ඊළඟට හතරවෙනි අංගයේ විදිහට අපි දක්වන්නේ නාම රූප. දැන් නාම සහ රූප. දැන් මේ වචනේ තේරුම ගන්නකො ආපහු. නාම කියන්නේ මොකක්ද? නම. රූප කියලා කියන්නේ මොකද්ද? රූපයක්. දැන් අපිට ඕනම දෙයක් සහ ඕනම කෙනෙක්ව හඳුන්වන්න පුළුවන් නමින් සහ රූපයෙන් නේ. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට අඹගෙඩිය කියන නම කිව්වොත් එහෙම ඔයාලගේ හිතේ අඹගෙඩියක රූපයක් මැවෙනවද නැද්ද? මැවෙනවනේ නේ. දැකලා තියෙනවනේ අපි අඹගෙඩියක්. ඒ හින්දා අඹගෙඩිය කියන නම කිව්වහම අඹගෙඩියක රූපයක් අපේ හිතේ මැවෙනවා. මම නම කියන්නේ නැතුව පින්තූරයක් පෙන්වනවා මේ පින්තූරේ තියෙන පළතුර මොකක්ද කියලා මම ඔයාලගෙන් අහනවා. ඔයාලා මොකද්ද එතකොට කියන්නේ? ඔය තියෙන අඹගෙඩියක්. කියලා නේ රූපේ පෙන්වුවත් ඔයාලා අඹගෙඩිය කියන වචනේ කියනවා. එතකොට මම අඹගෙඩියක් මොන වගේද කියලා අහුවොත් එහෙනම් ඔයාලා අඹගෙඩිය මොන වගේදත් කියයි.
මම අඹ ගෙඩියක පින්තූරයක් පෙන්නලා මේ මොකක්ද කියලා අහුවොත් එහෙම ඒත් ඔයාලා තේරුම් ගන්නවා මේ තියෙන අඹ ගෙඩියක් කියලා. ඒ හින්දා අපිට පුළුවන්කම තියෙනවා නමක් කිව්වා රූපයක් පෙන්නුවත් යම් දෙයක් අවබෝධ කරගන්න. හරිද? දැන් එතෙන්දී අපි පටිච්චසමුප්පාදයට අදාළව නාම සහ රූප කියලා හඳුන්වන්නේ. අපිට පුළුවන් පංචස්කන්ධයේ පහළ වීම තමයි මේ නාම රූපයන්ගේ ඇතිවීම කියලා අපි හඳුන්වන්නේ. දැන් පංචස්කන්ධය 9 වසරේදී මට මතකයි ඉගෙන ගත්තා. මොනවාද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ පහළ වීම තමයි අපි නාම රූප කියලා හඳුන්වන්නේ. හරිද? අර ගොඩාක් කලබල වෙන්න එපා. ඒ මොනවද කියලාත් අපි පස්සේ ඉගෙන ගමු. දැනට ඉගෙන ගන්න නාම රූප විදියට හඳුන්වන්නේ පංචස්කන්ධයන්ගේ පහළ වීම. හරිද? පස්වෙනි අංගයේ විදිහට අපි හඳුන්වන්නේ සලායතන. නැත්තම් මේක අපි හඳුනනවා ෂඩ් ආයතන හෙවත් සය ආයතන කියන නමින් අපි හඳුනනවා. හරිද? දැන් කෙනෙක්ගේ ප්‍රතිසන්දිය දැන් අපි කියමුකෝ කලලය කියන අවස්ථාව ගන්නවා. දැන් හැමෝම දන්නවා කියන්නේ කලලය. මව කුසක ඉන්නකොට කලලය කියන අවස්ථාව ගත්තාම ඒ කලලයට විඥානයක් එකතු වෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ විඥානයේ හින්දානේ අපි හැමෝම හිතන අපිට හිතක් එකතු වෙන්නේ. ඒ විඥාණයට අනුරූපවනේ අපේ කර්ම රූප සකස් වෙන්නේ. අපේ රූපේ හැම දෙයක්ම සකස් වෙන්නේ. ඉතින් ඒ සකස් වෙච්ච විඥාණයට එකතු වෙච්ච විඥාණයට පංචේන්ද්‍රයන්ගේ ලබා දෙන්න ඕනේ. දැන් කලලයට පංචේන්ද්‍රයන් ලබා දෙන්න. ඒ මොනවද පංචේන්ද්‍රයන්? ඇස, කන, නාසය, දිව සම කියන පංචේන්ද්‍රයන් ලබා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ පංචේන්ද්‍රයන් නැතිවීම තමයි සලආයතන කියලා හඳුන්වන්නේ. දැන් පංචේන්ද්‍රිය කිව්වම 5යි. ඒ වුණාට සලආයතන කිව්වම 6යි. මොකක්ද මේ 6? ඇස, කන, නාසය, දිව, කය වගේම 6 වෙනි ආයතනයේ විදිහට අපි ගන්නවා ධම්ම නැත්නම් සිත. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ වගේම මනසින් ධම්ම කියන අරමුණු ගන්න පුළුවන් ආයතන ටික තමයි අපි ඇති කරගන්නේ. හැබැයි ඔයාලා විභාගෙට එහෙම ලියනකොට සලායතන නම් කරන්න කියලා අහුවොත් එහෙම ඔයාලා ඇස කන් නාසය දිව සම මන කියන 6 නිකන් ලිව්වට ඒක මදි. හරිද? එහෙනම් අපි භාවිතා කරනවා මේ ශ්‍රේණියේදී විශේෂ වචන ටිකක්. හරිද? ඒ තමයි ඇහැට අපි භාවිතා කරනවා චක්කායතන කියලා. හරිද? කනට අපි භාවිතා කරනවා සෝතායතන කියලා. නහයට අපි භාවිතා කරනවා ගානායතන කියලා. ගානායතන. මහා ප්‍රාණග. ඊට පස්සේ දිවට අපි භාවිතා කරනවා ජීවහායතන කියලා. ඒ වගේම සමට නැත්නම් කයට අපි භාවිතා කරනවා කායායතන කියලා. ඒ වගේම මනසට අපි භාවිතා කරනවා මනායතන. මනායතන. මෙන්න මේ කියන ඉන්ද්‍රියන්ගේ පහළ වීම තමයි අපි සලායතන කියලා හඳුන්වන්නේ. හරිද? දැන් ඊළඟට 6 වෙනි අංගයේ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ පස්සය පිළිබඳව. මොකක්ද මේ පස්සය කියලා කියන්නේ? පස්සය කියලා කියන්නේ දැන් අපිට පංචේන්ද්‍රයන් පහළ වුණා නම් ඒ පංචේන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා වූ අරමුණු. නිකන් දැන් ඇසෙන් රූප අපි ලබා ගන්නවා, කනින් ශබ්ද ලබා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ ලබා ගන්නවා, දිවෙන් රස ගන්නවා, සමෙන් ස්පර්ශ ගන්නවා. මෙන්න මේ කියන පංචේන්ද්‍රයන් ඇසුරෙන් අපි ලබා ගන්නා වූ අරමුණු අපේ හිතට යන්න ඕනේ. දැන් උදාහරණයක් අපි හිත කොහෙද තියෙන්නේ කියලා අහුවොත් එහෙම. අහුවොත් එහෙම දැන් ගොඩක් ලාට අපි මේ හිතේ අමාරුවක් වුණාම ගහගන්නේ ඔළුවට මෙහෙම ගහ ගන්නවා, සමහර පොක්කුවට ගහ ගන්නවා. ඉතින් ඒ හින්දා විවිධ තැන්වල සඳහන් වෙනවා. ඔළුව ආශ්‍රිත කරගෙන සිත පිහිටනවා, නැත්නම් හදවත ආශ්‍රිත කරගෙන හිත පිහිටනවා. ඒ වගේ සඳහන් වෙනවා. විවිධ මතමතාන්තර අපි ඉදිරියේදී බලමු කොහෙද තියෙන්නේ කියලා. හරිද? මේ පිළිබඳව තියෙන කරුණු කාරණා මොනවද කියලා ඉදිරියේදී සාකච්ඡා කරමු. ඔක්කොම මෙතෙන්දී කතා කරන්න ඕනේ නැහැ. දැන් කොහොම වුණත් අපි ඔළුවට යනවා කියලා ගමුකෝ. දැන් විද්‍යාව ඇතුළත ඔයාලා ඉගෙන ගන්න කොහොමද? එහෙන් මේ වගේ රූපයක් දැක්කොත් එහෙම ඒ රූපෙන් දකින දේ ඇවිල්ලා මේ දෘෂ්ටි විතානයේ පැත්තේ වැදිලා ස්නායුව හරහා මොළයට ගිහිලා තමයි අපිට රූපය අඳුර ගන්න පුළුවන් වෙන්නේ කියලා ඔයාලා සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්නා වූ විද්‍යාවේදී ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියම ඔය කාර්යයම තමයි පස්සේ කියලා හඳුන්වන්නේ. අපි මේ ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබා ගන්නා වූ අරමුණක් මනසට ලැබෙනවා. ඒක අඳුර ගන්න අපිට පුළුවන් වෙනවා. නේද? ඒ අඳුර ගන්න පුළුවන් වීම තමයි අපි හඳුන්වන්නේ පස්සේ කියලා. හරිද? ඉතින් ඒ කරුණු 6 කතා කිරීමත් එක්ක මම හිතනවා අද දවසට මේ 6න් නවත්තනවා කියලා. හේතුව තමයි ගොඩාක් කරුණු සාකච්ඡා කරන්න ඕන වෙන්නේ නැහැ. හරිද? දැන් අපි ගොඩාක්
හිත හිත යන්න ඕනෙත් නැහැ නේ. කියන්නේ හදිස්සියෙන් යන්න ඕනෙත් නැහැ. මේ 6 ඉඳලා 12 වෙනකන් ටික මම ලබන සතිය කතා කරනවා. හැබැයි මම පුංචි වැඩක් දෙනවා ඔයාලට. හරිද? දැන් ඔයාලා දන්නවා දැන් ඔයාලා විඥානය ගැන ඉගෙන ගත්තනේ විඥානයන්ගේ පැමිණීම, පංචේන්ද්‍රයන්ගේ පහළවීම. ඒ වගේ දේවල් පිළිබඳව දැන් අපි මේ 6 ඇතුලේ කතා කරානේ. ඔයාලා අහලා තියෙනව නේද මෙන්න මේ වගේ අර ඔලු දෙකේ ළමයි ඇති වෙනවා ඔලු දෙකේ මේ වගේ සත්තු ඇති වෙනවා. ඒ වගේ. හරිද? පොඩ්ඩක් නිකන් හිතලා බලන්න මේ වගේ කෙනෙක් ඉපදුනොත් එහෙම එයාලට හිත දෙකක් තියෙනවද? එක හිතයිද තියෙන්නේ? නේ? දැන් එතකොට S දැන් මේකට S හතරක් තියෙනවා. මේ S හතරෙන්ම ගන්නා වූ අරමුණු එකම හිතකටද යන්නේ. නැත්නම් හිත දෙකකටද යන්නේ. ඕකේ අර පොඩ්ඩක් මේ අපි හිතලා බලන්න ඕනේ නේද ගොඩක්. විචක්ෂණශීලීව අපි මේ දේ හිතලා බලන්න ඕනේ. ඒ හින්දා අද මම ඒ අංග 6 වෙනි අංගයෙන් නවත්තනවා වගේම මේ සතිය ඇතුලේ ඔයාලා නිකන් හිතලා බලන්න. මේක මොන වගේ තත්ත්වයක් වෙන්නේ නැද්ද කියලා. මම ලබන සතිය අහන්නම්. හරිද? ඒ හින්දා හැමෝම උත්තරයක් හදාගෙන එන්න. අහලා බලන්න තමන්ගේ වැඩි හිටියන්ගේ වෙනත් ගුරුවරු ඉන්න ඒ කට්ටියන් අහලා බලන්න මේ වගේ ඔලු දෙකේ සත්තු එහෙම ඉන්නවා නම් ඒ කට්ටියට කොහොමද විඥානයක් පිළිටන්නේ විඥාන දෙකක්ද හිත් දෙකක්ද ඒ පිළිබඳ ඔයාලගේ අදහස ලබන සතිය ඉදිරිපත් කරන්න. හරිද? දැන් අද දවසේ ප්‍රශ්න උත්තර දාලා දැම්මම හරි ඒ උත්තරේ එහෙම තියලා ලබන සතියෙන් මම අහන්නම්කෝ. හරිද? කට්ටිය උත්තර දාලා තියෙනවා හොඳේ. ඒ උත්තරේ කොහොමද ඇත්තද කොහොමද කියලා ලබන සතියේ අපි කතා කරමු. හරිද? හරි සමහරු දාලා තියෙනවා දෙකක් කියලා සමහරු දාලා තියෙනවා එකක් කියලා හරි කමක් නැහැ. ඔයාලා කැමති විදිහට හිතන්න. හිතලා වෙන කට්ටියෙන් අහලා දැනගෙන හරි. අපි ලබන සතියේ කතා කරමු ඒ ගැන. හරිද? හරි තව ප්‍රශ්නයක් දාලා තියෙනවා. කෙනෙක් අහලා තියෙනවා මෙන්න මේක මම මේකට කියලාම අද පාඩම නතර කරන්න. කෙනෙක් අහලා තියෙනවා මේ පටිච්චසමුප්පාදය තුලින් පමණක්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. පටිච්චසමුප්පාදය තුලින් පමණක්ම නිවන් අවබෝධ කරගත හැකිද කියලා. ඔව්. සරල උත්තරේ ඔව්. හරිද? ඒකට හේතුව මෙන්න මෙහෙමයි. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා නිවන් ලබා ගන්න නැත්නම් දුකට හේතුව හොයාගන්න ප්‍රධාන ක්‍රම තුනක් පිළිබඳව. ඒ කියන්නේ නිවන් ලබා ගන්න. නැත්නම් නිවන සාක්ෂාත් කර ගන්නවා කියලා කියන්නේ මේ ලෝකෙදී දුක්ඛ සහ දුකට හේතුව හොයාගන්න එකනේ නේ. ඊට පස්සේ දුක නැති කිරීමේ මාර්ගය අපි මොකක්ද කියලා අවබෝධ කරගන්නේ. මෙන්න මේ දුකට හේතුව හොයාගන්න ප්‍රධාන ක්‍රම තුනක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක එකක් තමයි ආර්ය සත්‍ය ක්‍රමය කියලා කියන්නේ. හරිද? ආර්ය සත්‍ය ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් අපිට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කරගන්න. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රතිත්‍ය සමුප්පන්න ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රතිත්‍ය සමුප්පන්න ක්‍රමය. කියන්නේ පටිච්චසමුප්පාදය තුළින් පුළුවන් මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ වගේම තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රතිස්ථාපන ක්‍රමය කියලා කියන්නේ. හරිද? ප්‍රතිස්ථාපන ක්‍රමය ගැන ඔයාලට අවසාන ශ්‍රේණියේදීවත් ධර්මාචාර්ය ශ්‍රේණියේදීවත් කතා කරන්න නැහැ. හරිද? ඒ හින්දා ඒ නම විතරක් මම කියන්නම් ප්‍රතිස්ථාපන ක්‍රමය. මෙන්න මේ කියනවා ක්‍රම තුන හරහාම නිර්වාණය සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් දුකට හේතුව හොයාගන්න හැකියාව පවතිනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. හරිද? ඒ හින්දා අහන ප්‍රශ්නට උත්තරය ඔව්. පටිච්චසමුප්පාදය අවබෝධ කර ගැනීම තුළින් පමණක් නිර්වාණය සාක්ෂාත් කරගත හැකියි. හරිද? ඒ ප්‍රමාණවත් කියලා මම හිතනවා. තව වැඩිදුර අවශ්‍ය වෙනවා නම් රේරුගානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය කියලා පොතක් තියෙනවා. ඒ පොත හොයාගෙන කියවන්න. ඒකේ පරිච්ඡේද 6 7 8 9 වගේ ඒ වගේ ඔය කරුණු විස්තර කරලා ඇති. මම මතක නැහැ හරියටම පරිච්ඡේදය මොකක්ද කියලා. ඔය පිළිබඳව වැඩිදුර විස්තර කරලා තියෙනවා මේ පොතේ. තව වැඩිදුර හොයාගෙන යන්න අවශ්‍ය නම් ඒක කියවලා දැනගන්නත් පුළුවන්. හරි දැනට අහපු ප්‍රශ්නට උත්තරේ ඉන්න මේ විදියට. හරි. ඉතින් මේ ටිකත් එක්ක අද දවසේ අපි සාකච්ඡා කළා බුදු චරිතය යටතේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ ඉඳලා අභිනිෂ්ක්‍රමණය වෙනකම්ම කරුණු කාරණා ටික අපි සාකච්ඡා කළා බුදු චරිතය යටතේ. ඒ වගේම පටිසමුප්පාදයේ යටතේ අංග 12 මුල් අංග 6 වෙනකම්ම අපි සාකච්ඡා කළා. ඉතින් අද දවසේ පාඩම අපි මෙතනින් නතර කරමු. ආයෙ ලබන සතියේ මේ විදිහටම අපි සමුදාව සහය මාර්ගට හම්බෙමු. අදත් මතක් කරන්න තියෙන හැමෝම වෙනදා වගේම පරිස්සමෙන් ඉන්න, තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න. බොහොම පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම
තෙරුවන් සරණයි.